9 ශ්‍රේණියේ ළමයි වෙනුවෙන් අද මම මේ අවුරුද්දට අත්‍යවශ්‍ය පාඩමක් කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොම හරි මේ හැම ළමයෙක්ටම මුල් වතාවට තමයි මම මේ ආකාරයෙන් ඔබ හමුවන්නේ. දැන් අපි 10 11 ළමයින්ට මේ වගේ පාඩම් ගන්නවා. අද මම ඕගොල්ලන්ට මේ අවුරුද්දට නියමිත අලුත් පාඩමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගයට ලැබෙන 10 පන්ති ළමයින්ට තියෙන වැදගත් පාඩමක් අද මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඕගොල්ලන්ට මේ අවුරුද්දේ ඔක ආවරණය කරන්න ඕනේ. තාම පාසල්වල මේ කටයුත්ත සිදු කරන්න නැති බව ඔයගොල්ලෝ දන්නවා දැන් තියෙන තත්ත්වය මත. අපි මේ පාඩම කොහොමද ආවරණය කරන්නේ? ඉතාමත් වැදගත් පාඩමක්. හරිම ලේසි පාඩමක්. ඕගොල්ලෝ හොඳට දන්න පාඩමක්. හැබැයි 9 ශ්‍රේණියට අදාළ කොටස් ටික 8 පන්ති 7 පන්ති කරලා නැහනේ. ඒ නිසා මේක සමහරක් විට ඕගොල්ලන්ට අලුත් කොටසක් වෙන්න පුළුවන්. හරිම ලේසි මාතෘකාවක්. මම ඕගොල්ලන්ට ප්‍රශ්න පත්‍ර මේ පාඩමට අදාළ ප්‍රශ්න ඇතුළත් නිබන්ධනය දෙන්න කලින් මේ පාඩමේ ඕගොල්ලන්ට අදාළ දේ ඉස්සෙල්ලාම පාඩමක් වශයෙන් උගන්වනවා. ඕගොල්ලෝ දැන් පොත පෑන එහෙම ලෑස්ති කරගෙන මේවා සටහන් කරගන්න. හදිස්සිය උගන්වන්න මොකක් හරි දෙයක් අමාරු වගේ දැනුනොත් ආපහු මුලින් ඉඳලා බලන්න. මේකේ තියෙන වාසිය එකයි Tamanට බැරි වෙච්ච දේ, අමතක වෙච්ච දේ, අමාරු දේ නැවත නැවත බලන්න පුළුවන්. මාතෘකාව කුලක. මාතෘකාව කුලක. 9 ශ්‍රේණියට අදාළ දේ මම 8 7 ඉඳන් තමයි කරන්නේ. කුලකයක් කියන්නේ සමූහයක් කියලා දන්නවනේ. හැබැයි ඒ සමූහය පැහැදිලිවම වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. නිශ්චිතව සමූහයක් වශයෙන් වෙන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරියටම පැහැදිලිව ලියන්න ඕනේ. එතකොට කුලකයක් කියලා කියන්නේ මොකක්ද? දැන් මම ලියනවා සතුන් කුලකය. නිශ්චිතව සතුන් ටික වෙන් කරලා නැහැනේ. මොන සත්තුද? උභයජීවීන්ද? පක්ෂීන්ද? උරගීන්ද? පැහැදිලි නැහැ. එහෙනම් කුලකයක් කියන එක නිශ්චිතව පැහැදිලි වෙන්න එපා. එක්ක ලියන්න ඕනේ ශීරපයි කුලකය. එක්ක උභයජීවීන් කුලකය. එහෙම නැත්නම් පක්ෂීන් කුලකය. ඒ වගේ පැහැදිලි වෙන්න එපා. එතකොට දැන් බලන්න මේ ළමයි කුලකය. ළමයි කුලකය කිව්වොත් කොහොම ළමයිද? උස ළමයිද? කොච්චරක් උස ළමයිද? කොච්චරක් බර ළමයිද? වයස අවුරුදු කීයේ ළමයිද? එහෙනම් ඒක පැහැදිලි නැහැ. නිශ්චිතව කාණ්ඩයකට වෙන් කරන්න පුළුවන් සමූහයක් තමයි කුලකයක් කියන්නේ. දැන් බලන්න ඉංග්‍රීසි හෝඩියේ අකුරු කුලකය. හරිම පැහැදිලිනේ. ඒ වලින් ඉඳලා ඉස්සර දක්වා තියෙන අකුරු ටික. දැන් අකුරු කුලකය කිව්වොත් කුලකයක් වෙන්න බෑනේ. මොන අකුරුද? ඉංග්‍රීසි අකුරුද සිංහල අකුරුද කියලා පැහැදිලි නැහැ. එහෙනම් කුලකයක් කියන්නේ මොකද්ද? නිශ්චිත වශයෙන් කාණ්ඩයකට වෙන් කරන්න පුළුවන් සමූහයක් කුලකයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඒ හින්දා මාතෘකාව ලියා ගන්න කුලක කියලා කුලක හැඳින්වීම ලියා ගන්න. ලියන්න නිශ්චිත වශයෙන් කාණ්ඩයකට වෙන් කළ හැකි සමූහයක් කුලකයක් වේ. නිශ්චිත වශයෙන් කාණ්ඩයකට වෙන් කළ හැකි සමූහයක් කුලකයක් වේ. එතකොට ළමයි කුලක දක්වන්න පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරු. දැන් අපි ගමුකෝ A. A කුලකය ලියන්න පුළුවන්. ඉංග්‍රීසි හෝඩියේ ස්වර කුලකය. A E I O U. එතකොට මේ කුලකය ලියනකොට අපි ලියන්නේ ඉංග්‍රීසි කැපිටල් අකුරක් දාගෙන. එහෙනම් ඉංග්‍රීසි හෝඩියේ ස්වර කුලකය කියලා ලියන්න A E I O U. මේ කුලක අපි සංගල වරහන් තුල ලියන බව ඔයගොල්ලෝ දන්නවනේ. 8 පන්ති ඉගෙන ගත්තනේ. 7 පන්තිත් ඉගෙන ගත්තා. මම මේ ලියලා තියෙන්නේ ඉංග්‍රීසි හෝඩියේ ස්වර කුලකය. මම තව කුලකයක් කියන්න. B. මම කිව්වනේ කුලකයක් දක්වන්නේ ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරු පාවිච්චි කරනවා කියලා. මම B කුලකෙන් දක්වන්නේ පෙරදිග සංගීතයේ ස්වර කුලකය. පෙරදිග සංගීතයේ ස්වර කුලකය කොහොමද අපි ලියන්නේ? සා ri
ගා ම පා ධ නි. එතකොට මේ කුලකය තුල තියෙනවා අපි හඳුන්වන්නේ කුලකයේ අවයව කියලා. මේ අවයව කමා දාලා වෙන් කරන්න පුළුවන්. මේ බලන්න පෙරදිග සංගීතයේ සුර. කමා දාලා වෙන් කරන්නේ. මේකේ අවයව කීයක් තියෙනවද? 1 2 3 4 5. B කියන්නේ පෙරදිග සංගීතයේ ස්වර කුලකය. මේ ඉංග්‍රීසි වලේ අක්ෂර මෙන්න ස්වර කුලකය. මේ පෙරදිග සංගීතයේ ස්වර කුලකය. සාරි ගාම පාද නික්කම දාලා වෙන් කරනවා. එතකොට ඉංග්‍රීසි වලේ කැපිටල් අක්ෂර වලින් කුලකයක් මේ වගේ ලියන්න පුළුවන්. ඒකේ අවයව තමයි මම මේ සංග්‍රහ වරන්තුර දාලා තියෙන්නේ. එතකොට මේ කුලකයක් තුල තියෙනවට මොනවද අපි කියන්නේ? කුලකයේ අවයව. දැන් බලන්න ඒ කුලකයේ අවයව කීයක් තියෙනවද? 1 2 3 4 5යි. B කුලකයේ අවයව 1 2 3 4 5 6 7යි. එතකොට කුලකයක් තුල අන්තර්ගත දේවල් වලට කියන්නේ මොනවද? කුලකයේ අවයව කියලා. එතකොට A කුලකයේ අවයව කීයක් තියෙනවද? 5. B කුලකයේ අවයව කීයක් තියෙනවද? 7ක් තියෙනවා. මම ඕගලන්ට මේ පාඩමට අදාළ නිබන්ධනය කරන්න කලින් තමයි මම මේ පොඩි පැහැදිලි කිරීමක් කරන්නේ. ඒතකොට කුලකයක් තුල අන්තර්ගත දේවල් වලට කියනවා කුලකයේ අවයව කියලා. අපි තවත් නමක් කියනවා කුලකයේ අනේකත්වය කියලාත් කියනවා. අනේකත්වය කියන්නේ අවයව ගණන. රයිට්. එහෙනම් නිකන් ලියා ගන්නකො. දැන් ඔකට යටින් රූලක් හරි අතහැරලා සලකුණ දාලා ලියාගත්තත් කමක් නැහැ. ලියාගන්න. කුලකයක් තුල අන්තර්ගත දේවල් කුලකයක් තුල අන්තර්ගත දේවල් කුලකයේ අවයව නම් වේ. කුලකයක අවයව කුලකයේ අනේකත්වය ලෙසද හඳුන්වයි. කුලකයේ අවයව කුලකයේ අනේකත්වය ලෙසද හඳුන්වයි. දැන් බලන්නකෝ. ඒ කුලකයේ අවයව කීයක් තියෙනවද? 5ක් තියෙනවා. එහෙනම් ඒ කුලකයේ අවයව ගාන ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. අනේකත්වයේ අවයව ගාන NA සමානයි කීයද? 5යි. ඒකට ඒ කුලකයේ අවයව NAද කියලා ලියන්න පුළුවන්. number of way. ලියාගන්න එකටම කුලකයක අවයව ගණන පහත දැක්වෙන ආකාරයෙන් ලිවිය හැකියි. පහත දැක්වෙන ආකාරයෙන් ලිවිය හැකියි. මේ පළවෙනි උදාහරණය ලියා ගන්නකො. මේ බලන්න මේ දෙවෙනි එක P කුලකයේ අවයව ගන්න. නැත්නම් P කුලකයේ අනේකත්වය. මේ ලියලා තියෙන්නේ පෙරදිග සංගීතයේ ස්වර කුලකයනේ. එහෙනම් මේකේ අනේකත්වය ලියමු. අවයව ගන්න ලියමු. NP සමානයි කීයද? 7යි. සංගීතයේ ස්වර 7යි. පෙරදිග සංගීතයේ ස්වර. දෙවෙනි උදාහරණයක් තියාගන්න. එහෙනම් අපි දැන් කුලකයේ අවයව ගන්න ගැන අවබෝධයක් ලබා ගත්තා. සිම්පල් ඉන්න අකුර දාලා ලියන්නේ. ඒක අවයව ගාන ලියනකොට කවදාවත් සංගල වරහන් තුල ලියන්නේ නැහැ. කුලකයේ ලිව්වට මේ වගේ අවයව ගාන සංගල වරහන් දාලා ලියන්නේ නැහැ. අවයව ගාන තනිකරම පූර්ණ සංඛ්‍යාවක් වශයෙන් තමයි ලියන්නේ. අනේකත්වයේ මේ වගේ තමයි ලියන්නේ. කුලකයක අවයව මේ වගේ සංගල වරහන් තුල ලියන්න පුළුවන්. නමුත් අනේකත්වයේ අවයව ගාන සංගල වරහන් තුල ලියන සිරිතක් නැහැ. දැන් අපි බලමු කුලකයක නැත්නම් කුලකයක් නිරූපණය කරන්න පුළුවන් ආකාරය. ඒවා ඔයගොල්ලෝ මීට කලින් කරලා තිනවා 8 පන්තියේ 7 පන්ති. නිකන් ලියාගන්න කුලක නිරූපණය කළ හැකි ආකාරය. කුලක නිරූපණය කළ හැකි ආකාරය.
කුලක නිරූපණය කළ හැකි ආකාරය. ආකාර තුනක් තියෙනවා. එකක් තමයි වගන්තියකින් විස්තර කර ලිවීමෙන්. ලියාගන්න. අංක 1 වගන්තියකින් කුලකය විස්තර කර ලිවීමෙන්. ලියන්න අංක 2 සංගල වරහන් තුල අවයව ලිවීමෙන්. සංගල වරහන් තුල අවයව ලිවීමෙන්. අපි කමා දාලා ලියන්නේ සංගල වරහන් තුල අවයව ලිවීමෙන්. අපි කියනවා ඕකට ලයිස්තු ගත කරලා ලියනවා කියලාත් කියනවා. සංගල වරහන් තුල අවයව ලිවීම. අංක 3 වෙන් රූපයක දැක්වීමෙන්. වෙන් රූපයක දැක්වීමෙන්. වෙන් රූපයක දැක්වීම. right. දැන් අපි යම් කිසි කුලකයක් දුන්නොත් ඒක මේ ආකාරයෙන් නිරූපණය කරන්න කොහොමද කියලා බලමු. ඔන්න කුලකයක් තියෙනවා මෙන්න මෙහි. 1123 හි ඉලක්කම්. නිකම් බලමු. මේ කුලකය වගන්තියකින් විස්තර කරලා ලියන්නේ කොහොමද? මේ කුලකය වගන්තියකින් විස්තර කරලා ලියන්න කිව්වොත් මෙහෙම තමයි ලියන්න වෙන්නේ. කොහොමද අපි ලියන්නේ? 1123 සංඛ්‍යාවේ ඇති ඉලක්කම් කුලකය. වගන්තියකින් විස්තර කරලා ලියන්න වෙන්නේ p සමානයි මේක තමයි ලියන්න වෙන්නේ කොහොමද? 1123 හි ඉලක්කම් කුලකය. ලියාගන්නකො එක. බලමු අංක 2 අපි මේ කුලකය අපි දක්වමු සංගල වරහන් තුල අවයව ලියලා. කොහොමද අපි ලියන්නේ? p සමානයි මේ වගන්තියකින් විස්තර කරපු කුලකය සංගල වරහන් තුල ලියනකොට 1123 අපි ලියන්නේ කොහොමද? 1යි 2යි 3යි. අපි දන්නවනේ. අටේ පන්ති ඉගෙන ගත්තා මතකද? එකම අවයවයේ නැවත නැවත ලියන්නේ නැහැ. එකේව දෙකක් තිබ්බට ලියන්නේ එකයි. මේ තමයි කුලකයක් දක්වන දෙවෙනි ආකාරය. ලයිස්තු ගත කරලා ලියනවා කියන්නේ සංගල වරහන් තුල අවයව ලියනවා කියන්නේ මෙහෙම. එකම අවයවයේ නැවත නැවත ලියන්නේ නැහැ. එහෙනම් ඔයගොල්ලෝ මෙතන ඕන ආයෙත් පොඩි සලකුණක් දාලා ලියාගන්න. කුලකයක එකම අවයවය නැවත නැවත ලියනු නොලැබේ කියලා. කුලකයක එකම අවයවය නැවත නැවත ලියන්නේ නැත. කුලකයක එකම අවයවය නැවත නැවත ලියනු නොලැබේ. බලමු අංක 3. වෙන් රූපයක දක්වන්න කිව්වොත් සම්මුත රූපයකින් දක්වන්න ඕන. මේකට කව කට පාවිච්චි කරලා වෘත්තයක් අඳින්න ඕනේ නැහැ. නිකන් වැහින්න තිබ්බොත් ඇති. සම්මුත කියන්නේ වැහුණු රූපයක්නේ. කොහොමද ලිවි? 1 2 3. මෙන්න මේකට තමයි වෙන් රූපයක් කියලා කියන්නේ. ඒකට කුලකය p නිසා මෙන්න මේ වගේ p අකුර දාලා ලියනවා. වගන්තියකින් විස්තර කරලා ලිව්වා. සංගල වරහන් තුල අවයව ලිව්වා. වෙන් රූපයක දැක්වුවා. එතකොට මේ ඊතලේ ගානට මේකේ මායිමට වැටෙන්න තෝනේ. මේක මග හරිය මෙහෙම තියෙන්නත් බෑ. ඊළඟට ඊතලේ මේක පසාරු කරගෙන අතුලට එන්නත් බෑ. මේක තියෙන්න ඕනේ මෙන්න මේ සමහරක ඊතලේ ගහනවා අනිත් පැත්තට. මෙන්න මෙහෙම වෙන්න. මොකද්ද වෙන් රූපයක් කියන්නේ? වෙන් රූපයක් කියන්නේ වෙන් කරලා තියෙන රූපයක් නෙවෙයි. කුලක දක්වන්නට ජෝන් වෙන් ගණිතඥයා ඉදිරිපත් කරපු සංවෘත රූප තමයි වෙන් රූප කියන්නේ. එහෙනම් ඒකත් නිකන් මතක් වෙන අයිනක ලියාගන්න. වෙන් රූප කියන්නේ මොකක්ද කියලා? කුලක නිරූපණය කිරීම සඳහා ජෝන් වෙන් ගණිතඥයා
ඉදිරිපත් කළ සංවෘත රූප ඒ කියන්නේ වැහුණු රූප වෙන් රූප නම් වේ. right. ඔන්න කුලක නිරූපණය කරන්න පුළුවන් ආකාර 3 දක්වන්න මම ඔන්න පොඩි අභ්‍යාසයක් දුන්නා. අපි තව එකක් කරමු. මේක පොඩ්ඩක් බලන්නකෝ. x කියන්නේ ලන්ඩන්. කියන ඉංග්‍රීසි වචනේ අකුරු කුල. ලන්ඩන් යන වචනේ අකුරු කුල. ඔන්න කියනවා මේක වගන්තියකින් විස්තර කරලා ලියන්න කියලා. මම නිකන් මතක් කිරීමක් නේ කරන්නේ. උගන්න කරන්න අභ්‍යාසයක් දෙනවනේ මම. එතකොට මේවා ආයෙ මතක් වෙයි. කොහොමද මේක වගන්තියකින් විස්තර කරලා ලියන්නේ? x සමානයි ලන්ඩන් යන වචනේ ඇති අකුරු කුලකි. දැන් ඔන්න වගන්තියකින් විස්තර කරලා ලියනවා x සමානයි ලන්ඩන් වචනේ ඇති අකුරු කුලකි. එතකොට සංගලවනාන් තුල අවයව ලියන්නේ කොහොමද ලියන්නේ? L O N D. මතකද? එකම අවයවය එකපාරට වඩා ලියන්නේ නැහැ. L අකුරු එකයි, O අකුරු දෙකක් තිබ්බත් එකපාරයි, N අකුරු දෙකක් තිබ්බත් එකපාරයි නේ. මේ තමයි සංගලවනාන් තුල අවයව ලියන ආකාරය. නැත්නම් ලැයිස්තුගත කරලා ලියන ආකාරය. එතකොට මේක ලියන්න කිව්වොත් එහෙම වෙන් රූප එක දක්වන්න කියලා. එහෙනම් වෙන් රූපය අඳිමු. වෙන් රූපේ L O N D X right. හඳින්නමක් කරා. තව එකක් කරමු. තව එකක්. මම දැන් මෙහෙම එකක් ලියමු. කුලකයක් දීලා තිනවා මේ සංගල වරාන්තු අවයව දිනවා O X B කියලා. මේ කුලකය වගන්තියකින් විස්තර කරලා ලියන්න කියනවා. මේ ලියලා තියෙන සංගල වරාන්තු අවයව ලියලානේ. ඒ කියන්නේ ලැයිස්තුගත කරලානේ. මේ කුලකය ලියන්න කියනවා වගන්තියකින් විස්තර කරලා ලියන්න. ඕගොල්ලන්ට හිතන්න පුළුවන්ද මේක මොකක්ද වෙන්නේ? මේක වගන්තියකින් විස්තර කරලා ලියන්නේ. ඉංග්‍රීසි වල අකුරු කුලකේ කිව්වොත් හරියනවද? සමහර අය එහෙම ලියනවා. මේක ඉංග්‍රීසි වල අකුරු ඔක්කොම තියෙනවද? ඉංග්‍රීසි වල සූර කුලකේ කිව්වොත් හරියනවද? BX තියෙනවද සූරකට? එහෙනම් හරියට පැහැදිලිව ලියන්න ඕන කුලකයක් කියන්නේ නිශ්චිත වශයෙන් වෙන් කරන්න පුළුවන්කම. මොකක්ද එහෙනම්? box යන ඉංග්‍රීසි වචනේ අකුරු කුලකය. එහෙනම් වගන්තියකින් විස්තර කරලා ලියන්න කිව්වොත් ලියන්න වෙන්නේ කොහොමද අපිට? box යන ඉංග්‍රීසි වචනේ අකුරු කුලකය. මම මේක ලියන්නේ නැහැ. මම නිකන් මතක් කිරීමක් කරන්නේ අභ්‍යාස අනාගතයේ ඔයගොල්ලන්ට තියෙනවා. මම කියන එක ඇහෙනවා පැහැදිලි. මම ලිව්වේ නෑ බෝඩ් එකේ. box යන වචනේ අකුරු කුලකය. ඔය ලිව්වේ වගන්තියකින් විස්තර කරලා ලියන්න. ඊළඟට වෙන් රූපයක දක්වන්න කිව්වොත් හරිම ලේසි. මම වෙන් රූපයක් අඳිනවා. සංවෘත වෙන්න බෑ. රවුමක් අඳින්න ඕනේ නැහැ. කාසිය පාවිච්චි කරන්න ඕනේ නැහැ. වැහෙන්න තිබ්බොත් ඇති. B O X ආය මාරු කරලා තිබ්බට කමක් නැහැ. B අකුර. මෙතන වෙන අකුරක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. දැන් මේකේ B තියෙන ඉඳන් මම දැන් මේක තමයි වෙන් රූපයක දක්වන ආකාරය. ඔන්න එහෙනම් කුලක නිරූපණය කරන්න පුළුවන් ආකාරය පිළිබඳ මම මෙන්න. දැන් අපි බලමු ඕගොල්ලන්ට තියෙන කුලක වර්ග මොනවද කියලා. කුලක වර්ග. මේවා 8 පන්තියේ නෑ 9 ළමයින් තියෙනවා කුලක වර්ග. ටිකක් ලියා ගන්නකො කුලක වර්ග ගැන.
කුලක වර්ග. කියන්න ප්‍රෝමිලක්කම් එක පරිමිත කුලක. පරිමිත කුලක. පරිමිතයි කියන්නේ ගණන් කරන්න පුළුවන් ඒවා. ඒ කියන්නේ කුලකයක් ඇතුලේ තියෙන අවයව ගාන ගණන් කරන්න පුළුවන් නම් ඒවා මොනවද? පරිමිත කුලක. සීමාවක් තියෙනවා. නිකන් කියන්නකො. ඉංග්‍රීසි වෝඩේ අකුරු කුලකය පරිමිත කුලකයක් නේද? ඇයි 26ක් තියෙනවනේ. අපි කලින් කිව්වා වගේ පෙරදිග සංගීතයේ ස්වර කුලකේ අවයව 7යිනේ තියෙන්නේ. ගණන් කරන්න පුළුවන්. ප්‍රධාන දිශා කුලකේ උතුර දකුණ බටහිර නැගෙනහිර ප්‍රධාන දිශා 7 ගණන් කරන්න පුළුවන්. එකේ සිට මිලියනය දක්වා ඇති සංඛ්‍යා පුළුවන්. මිලියනෙන් ඉවරනේ. මිලියන දක්වා තියෙනවා. මිලියනයක් තියෙනවා. අවයව ගණන් කරන්න පුළුවන් නම් ඒවා මොනවද? පරිමිත කුලක. එන ලියාගන්න පළවෙනි එක පරිමිත කුලක කියලා ලියාගන්න. ඒකේ විස්තරය ලියාගන්න. කුලකයක් තුල වූ අවයව සංඛ්‍යාව ගැනිය හැකි නම් ඒවා පරිමිත කුලක වේ. අවයව සංඛ්‍යාව ගැනිය හැකි නම් ඒවා පරිමිත කුලක වේ. ගණන් කරන්න පුළුවන් නම් ඒවා පරිමිත කුලක වේ. අපි ඒකට උදාහරණයක් ලියමු. මම ලියන්නම් මෙන්න මේ. man වචනේ අකුරු කුලකේ සංග්‍රහ වරන් කියන්නේ කුලකේ අකුරු 3න් තියෙන්නේ අවයව ගණන් කරන්න පුළුවන් නේ man යන වචනේ අකුරු කුලකේ මම මේක මේ වගේ ලියුවා ඒක ප්‍රශ්නයක් නෑ ඔයාලා ලියන්න පුළුවන් man යන වචනේ අකුරු කුලකේ මේකත් පරිමිත කුලකේ තව එකක් ලියන්න 11225 හි ඉලක්කම් කුලකය මොකද කියන්නේ මේකේ අවයව සංග්‍රහ වරහන් තුල ලියුවොත් මොකද ලියන්න වෙන්නේ 1 2 5යි විතරයි එක දෙපාරක් තිබ්බා කියලා දෙකක් ලියන්නේ නැහැ එකත් එක පාරයි දෙකත් එක පාරයි පහත් එක පාරයි අවයව කීයක් තියෙන්නේ 3යි තියෙන්නේ අවයව ගාන 3යි කියලා ගණන් කරන්න පුළුවන්. එහෙනම් මොකද්ද B කියන්නේ? පරිමිත කුලකයක්. ඊළඟ ලියාගන්න ප්‍රෝමිලක්කම් දෙක. ඊළඟ කුලක වර්ගය අපරිමිත කුලක. අපරිමිත කුලක. පරිමිතයේ විරුද්ධ කියන අපරිමිත. මොකද්ද? සමහරක් කුලක කිව්වට අවයව ඔක්කොම ලියන්න බෑ ඉවර වෙන්නේ නැහැ. අවයව ගාන හරියටම නිශ්චිතව කීයද කියලා ගණන් කරන්න බෑ. අපි ඒවට මොනවද කියන්නේ? අපරිමිත කුලක. මොනවද? නිකන් කියන්නකො එකක්. එකේ සිට ඇති පූර්ණ සංඛ්‍යා කුලකය. කවුද දන්නේ කීයෙන් ඉවර වෙනවද කියලා? ගණන් කරන්න බෑ. දෙකෙන් ආරම්භ වන ඉරට්ටි සංඛ්‍යා කුලකය. කීයෙන් ඉවර වෙයිද කවුද දන්නේ? ගණන් කරන්න බෑ. අවයව ගාන කීයද කියලා නිශ්චිතව කියන්න බැරි නම් ඒවා මොනවද? අපරිමිත කුලක. ඒ ගැන ලියාගන්නකො විස්තරයක්. කුලකයක් තුල වූ අවයව සංඛ්‍යාව නිශ්චිතව ගැනිය නොහැකි නම් ඒවා අපරිමිත කුලක වේ. නිශ්චිතව ගැනිය නොහැකි නම් ඒවා අපරිමිත කුලක වේ. මම එක උදාහරණයක් ලියනවා. P සමානයි එකෙන් ආරම්භන පූර්ණ සංඛ්‍යා
1 2 3 4 5 කියලා කීයෙන් ඉවරද කවුද දන්නේ? අවයව ගාන ගණන් කරන්න බෑ මොනවද? අපරිමිත කුලකයක්. තව එකක් මන් ලියන්න. 2 4 6 8 මන් තියන්න. මොකද මේකෙන් අදහස් වෙන්නේ? ඉරට්ටේ සංඛ්‍යා දෙකෙන් පටන් ගන්න ඉරට්ට සංඛ්‍යා කීයෙන් ඉවරද කියලා දීලා නැහැ. ගණන් කරන්න බෑ කීයක් තියෙද කියලා. තිද්දැන් මේකයි තව තියෙනවා. අපරිමිත කුලකයක්. දෙකෙන් ආරම්භ වන සීලොම ඉරට්ටේ සංඛ්‍යා කුලකය අපරිමිත කුලකයක් අවයව කීයක් තියෙනවද කියලා කියන්න බෑ. ඒවා තමයි අපරිමිත කුලක. right. ඊළඟට අංක 3 ලියා ගන්න තවත් කුලක වර්ගයක් ඕගොල්ලන් විශේෂ නිර්දේශයේ තියෙනවා. සමකුලක. 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 මේ බලන්න. ඒ කුලකේ මම ලියනවා 1 2 3 කියන අවයව. B කුලකේ මම ලියනවා 21312. ඉලක්කම් කුලකේ. මොකද කියන්නේ මේ කුලක දෙක ගැන? මේකේ තියෙන අවයවම තමයි මේකේ තියෙන්නේ. මේකෙත් 1 2 3 තියෙනවා මේකෙත් 1 2 3 තියෙනවා. මේක අවයව සංගල වරන්තුව ලියන්න කිව්වොත් මෙහෙමනේ ලියන්න වෙන්නේ. 1 තියෙනවා 2 තියෙනවා 3 තියෙනවා. එකපාරට වඩා ලියන්න බලන්න මේ දෙකේම තියෙන්නේ මොකද්ද? එකම වර්ගයේ අවයව. එකම වර්ගයේ අවයව තියෙන කුලක වලට මොනවද අපි කියන්නේ? සම කුලක නැත්නම් සමාන කුලක. එහෙනම් අපිට ලියන්න පුළුවන් ඕනේ නම් මේ කුලක දෙක A සමානයි B කියන. විස්තර ලියා ගන්න. සම කුලක කියලා ලියා ගන්න විස්තර ලියන්න. කුලක කිහිපයක ඇති අවයව වර්ග එකම නම් අවයව වර්ග එකම නම් ඒවා සමකුලක වේ. අවයව වර්ග එකම නම් ඒවා සමකුලක වේ. මේ උදාහරණය ලියා ගන්නකො. මේ උදාහරණය. මේ උදාහරණය මම දුන්නාට ඔයගොල්ලන් දෙන අභ්‍යාසයේ තවත් ගණන් හදන්න තියෙනවා. මේ පොඩ්ඩක් මතක් කරගන්නයි මම මේ දුන්නේ. තවම ටියුට් එක දුන්නේ නැහැ මම. මම ටියුට් එක එවනවා ඔයගොල්ලන්ට. ඒකත් මම ඒක සාකච්ඡා කරනවා. එකම වර්ගයේ අවයවති. right ඊළඟ කුලක වර්ගය ලියා ගන්නකො. අංක 4. තුල්්‍ය කුලක. තුල්්‍ය. මෙතන හල් කිරීමක් දාන්නේ නැහැ. හල් කිරීම පස්සේ යංශය ලියන්නේ නැහැ නේ. හල් කිරීමක් දාන්නේ යංශයෙන් ඉන්න. තුල්්‍ය කුලක. තුල්්‍ය කුලක. මේ බලන්න x කුලකයේ මම ලියනවා 2 4 6. මේ 246 යන සංඛ්‍යාව ඇති ඉලක්කම කුලකයේනේ. නැත්තම් 2 සිට 6 දක්වා ඇති ඉරට්ට සංඛ්‍යා කුලකයේනේ. y වල මම ලියනවා ගයනු මයනු නයනු. මොකද්ද කියන්නේ මේ දෙකේ? මේ දෙකේ තියෙන්නේ සමාන අවයව ගානක්. x වල අනේකත්වය 3යි අවයව ගාන 3යි y වල අවයව ගාන 3යි අනේකත්වය 3යි. එහෙනම් සමාන අවයව ගානක් තියෙනවා නම් අපි කුලක වලට කියන්නේ තුල්්‍ය කුලක. එතකොට තුල්්‍ය වේ කියලා පෙන්වන්න පුළුවන් මෙන්න මේ සංකේතය. x තුල්්‍ය වේ y. වචනේ ලියන්න පුළුවන් තුල්්‍ය වේ කියලා මෙහෙම ලියන්න පුළුවන්. එහෙනම් තුල්්‍ය කුලක ගැන ලියලා පොඩි විස්තරයක් ලියා ගන්න. කුලක කීපයක් තුල ඇති අවයව සංඛ්‍යාව සමාන නම් ඒවා තුල්්‍ය කුලක වේ.
ඒවා තුල්්‍ය කුලක වේ. තුල්්‍ය බව දැක්වීමට මේක දැන් සංකේතය භාවිතා කරයි. මේක දැන් සංකේතය භාවිතා කරයි. මේ උදාහරණ ලියා ගන්න මේක. තුල්්‍ය කුලක සඳහා මේ උදාහරණ ලියා ගන්න. x කියන්නේ 246 සංඛ්‍යාවේ ලක්කම කුලකය, y කියන්නේ ගමන යන වචනේ අකුරු කුලකය. අවයව 3 තියෙනවා. අවයව ගාන සමානයි. එහෙනම් x තුල්්‍ය වේ y. මෙන්න සංකේතයෙන් ලිව්වා x තුල්්‍ය වේ y කියලා. ඒ කියන්නේ අවයව ගාන එකම වර්ගයේ අවයව නෙවෙයි. අවයව සංඛ්‍යාව සමානයි. ඒව මොනවද? තුල්්‍ය කුලක. ඊළඟට ලියා ගන්න කුලක වර්ග. උපකුලක. උපකුලක. බලන්න බෝඩ් එකේ දිහා මම ඒ කුලකයේ ලියනවා මෙන්න මේව. 1 2 3 4 කියන අවයව. මම B කුලකයේ ලියනවා 2 4 කියන අවයව. ඒකට A කුලකයේ තුල නේද B කුලකයේ තියෙන්නේ. B කුලකයේ තියෙනවා 2 4, A කුලකයේ තියෙනවා 1 2 3 4. ඒ කියන්නේ 1 2 3 4 කියන අවයව ඇතුලේ නේද 2 4 කියන අවයවක් තියෙන්නේ. ඒ කියන්නේ B කුලකයේ තියෙන්නේ A කුලකයේ තුල. ඒ නිසා අපි හඳුන්වනවා B මොකද්ද? A වල උපකුලකයක් වෙයි කියලා. අර පන්තියේ ළමයි ඇතුළේනේ පන්තියේ පිරිමි ළමයි ඉන්නේ. එහෙනම් පිරිමි ළමයි කුලකේ උපකුලකයක් වෙනවා පන්තියේ ළමයි කුලකේ. ගැහැණු ළමයි කුලකයට උපකුලකයක් වෙනවා පන්තියේ ළමයි කුලකේ. ඉංග්‍රීසි හෝඩියේ සූර කුලකේ උපකුලකයක් වෙනවා ඉංග්‍රීසි හෝඩියේ අකුරු කුලකේ. එතකොට B කුලකයේ තියෙන A කුලකයේ තුල නිසා අපි කියනවා B උපකුලකයක් වෙනවා A කුලකයේ කියලා. ඒ උපකුලකයක් වීම දක්වන්නේ මෙන්න මේ සංකේතී උපකුලකයක්. මෙහෙම ලිව්වොත් උපකුලකයක් නොවේ. මේක එතකොට උපකුලකයක් මේක උපකුලකයක් නොවේ. පොඩි විස්තරයක් ලියා ගන්නකො උපකුලක ගැන. මම කියනකල් බෝඩ් එකේ තියෙනවා ලියා ගන්න එපා. උපකුල ලියා ගන්න. කුලකයක් තුල වූ සියලුම අවයව වෙනත් කුලකයක් තුල පවතී නම් මුලින් සඳහන් කළ කුලකය දෙවන කුලකයේ උපකුලකයක් වේ. මුලින් සඳහන් කළ කුලකය දෙවන කුලකයේ උපකුලකයක් වේ. උපකුලකයක් වීම මේක ලියගන්න. සංකේතයෙන් දැක්වේ. මේක ලියගන්න. සංකේතයෙන් දැක්වේ. ඒකම ලියන්න. උපකුලකයක් නොවේ යන්න මේක ලියන්න. උපකුලකයක් නොවේ යන්න සංකේතයෙන් දැක්වේ. මේක ලියන්න. සංකේතයෙන් දැක්වේ. දැන් උපකුලක ගැන දැනගන්න මෙන්න මේ උදාහරණ ලියා ගන්නකො. B උපකුලකයක් වෙනවා A වලින්.
B උපකුලකයකි. එහි මේක සංකේතයෙන් ලියන්න පුළුවන්. B උපකුලකයක් වේ A කියලා. B තියෙන්නේ A ඇතුලේනේ. B තියෙන්නේ A ඇතුලේ. එහෙනම් B කියන්නේ A වල උපකුලකයක්. එතකොට A උපකුලකයක් වෙන්නේ නැහැ B වල. A උපකුලකයක් වෙන්නේ නැහැ B වල. ඒක මෙහෙම ලියන්න පුළුවන් ඕන. A උපකුලකයක් නොවේ. A උපකුලකයක් නොවේ B. ඒක ඇත්තනේ. ඒක සංකේතයෙන් දක්වන්න කොහොමද? A උපකුලකයක් නොවේ B. එම ලියන්න පුළුවන්. A උපකුලකයක් නොවේ B. B උපකුලකයක් වෙනවා A වල කියලා මෙහෙම ලියන්න පුළුවන් මේ වචනෙන් මේ සංකේතයෙන්. A උපකුලකයක් නොවේ B වල. එහෙනම් මේක ලියන්න පුළුවන් උපකුලකයක් නොවේ කියලා මේ විදිහට. ඒකත් හරි. right. තවත් කුලක වර්ගයක් ලියා ගමු. සමහර කුලක කියනවා කිව්වට ලියන්න බෑ. අවයව ලියන්න බෑ. කුලකයේ කියනවා නමුත් ඒකට අවයව නැහැ. මතක ඇතිනේ. අවයව ලියන්න බැරි කුලක මොනවද? අභිශුන්‍ය කුලක. ඒවට හිස් කුලක කියලාත් කියනවා. අයි අවයව ලියන්න බෑනේ. ඇතුලේ හිස්. ඒකට ළමයි දැනගත්තොත් හොඳයිනේ. ඕල් වල දක්වා ඔය ප්‍රශ්න එනවනේ ප්‍රශ්න පත්‍රේ. එහෙනම් ඊළඟ කුලක වර්ගය ලියා ගන්න. රෝම ඉලක්කම් 6 දාලා අභිශුන්‍ය කුලක. අභිශුන්‍ය කුලක. අභිශුන්‍ය කුලක. ඒකට හිස් කුලකයේ කියලා කියනවා. ලියාගන්න. කුලකයකට අවයව නම් කළ නොහැකි නම් කුලකයකට අවයව නම් කළ නොහැකි නම් එනම් අවයව ලිවිය නොහැකි නම් එය අභිශුන්‍ය කුලකයක් වෙයි. එය අභිශුන්‍ය කුලකයක් වෙයි. මෙවැනි කුලක හිස් කුලක ලෙසද හඳුන්වයි. හිස් කුලක කියන්නේ ඔළුව එහෙම නෙවෙයි. හිස් කියන්නේ හිස්තන්. අපිට මුකුත් නැහැ. මෙවැනි කුලක හිස් කුලක ලෙසද හඳුන්වයි. අභිශුන්‍ය කුලක දැක්වීම සඳහා මේක ගන්න. එක්ක මේ සංකේතය නැත්තම් මේක. හෝ මේක. මේක හිස්නේ ඇතුලේ මොකුත් නැහැ. බිඳුවක් දාන්න බෑ. බිඳුව දැම්මොත් වැරදි. අභිශුන්‍ය කුලක දැක්වීම සඳහා මේක ලියන්න. සංකේත භාවිතා කරයි. right. එහෙනම් අභිශුන්‍ය කුලක සඳහා උදාහරණයක් කියමු බලන්න. ඒකට උදාහරණයක් කියන්න බලන්න. එකත් දෙකත් අතර වූ පූර්ණ සංඛ්‍යා කුලකය. පූර්ණ සංඛ්‍යා කුලකය. එකත් දෙකත් අතර වූ පූර්ණ සංඛ්‍යා කුලකය ලියන්න පුළුවන්. 1 2 අතර පූර්ණ සංඛ්‍යා තියෙනවද?
1 2 අතර තියෙන භාග සංඛ්‍යා දශම සංඛ්‍යා. එහෙනම් මේක අවයව ලියන්න බැරි නම් මොකද ඒක? කිව්වට අවයව ලියන්න බෑ අභිෂින්න කුලකයක්. තව එකක් 10ත් 20ත් අතර වූ 20 ගුණාකාර කුලක 10 20 අතර 20 ගුණාකාර නෑනේ 10 20 අතර තියෙන්නේ 20 ගුණාකාරනේ 20 ගුණාකාර තියෙන 20ට වඩා වැඩි වෙන්න ඕනේ අතර තියෙන්නේ 10 20 අතර 20 ගුණාකාර නෑ ඒක මොකක්ද එනං අභිශුන්‍ය කුලකය මෙහෙම ලියන්නත් පුළුවන් ඒ කියන්නේ අභිශුන්‍ය කුලක වල අවයව නෑ අවයව ගන්න බිඳුවයි මේක මොකක්ද ලියන්න බෑ විනාශ කුලක වල අවයව තියෙන අභිශුන්‍ය කුලක වල අවයව ලියන්න බෑ ඒ කියන්නේ බැරි වෙලාවත් ඒ කියන කුලකේ අභිශුන්‍ය කුලකයක් නම් මේකේ අවයව ලියන්න කිව්වොත් අනේකත්ව ලියන්න කිව්වොත් මොකද අපිට ලියන්න වෙන්නේ ඒ කුලකේ අභිශුන්‍ය කුලකයක් නම් ඒ කුලකේ අවයව නෑනේ අවයව ගන්න කීයද බිඳුවයි ඒකත් මම පොඩ්ඩක් වෙන මතක් කරේ රයිට් ඊළඟ තව එක කුලක වර්ගයක් ඔයගොල්ලන්ට තියෙනවා සරුවත්‍ර කුලක අංක 7 සරුවත්‍ර කුලක සරුවත් නෙවෙයි සරුවත්‍ර කුලක සරුවත්‍ර කුලකය කියලා කියන්නේ කුලක රාශියක් ඇතුළත් කරන්න පුළුවන් විශාලම කුලකයක්. කුලක ගොඩාක් ඇතුළත් කරන්න පුළුවන් විශාලම කුලකයක් තමයි සරුවත්‍ර කුලකයක් කියලා කියන්නේ. දැන් බලන්නකෝ. ඔත්තේ සංඛ්‍යා කුලකය. ඉරට්ටේ සංඛ්‍යා කුලකය. ප්‍රථමක සංඛ්‍යා කුලකය. සමචතුරස්‍ර සංඛ්‍යා කුලකය. සංයුත සංඛ්‍යා කුලකය. මේ කුලක සියල්ලම ඇතුළත් කරන්න පුළුවන් ලොකු කුලකය මොකද්ද? සියලුම සංඛ්‍යා කුලකය. නැත්නම් සියලුම පූර්ණ සංඛ්‍යා කුලකය. ඒ කුලකය ඇතුලේ තමයි මේ ටික තියෙන්නේ. දැන් බලන්න. මධ්‍යම පළාතේ ගංගා කුලකය. බස්නාහිර පළාතේ ගංගා කුලකය. ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගංගා කුලකය. ඔය කුලක ටික ඇතුළත් සර්වත්‍ර කුලකය මොකද්ද? ශ්‍රී ලංකාවේ ඇති ගංගා කුලකය. ඒ කියන්නේ කුලක කීපයක්ම ඇතුළත් කරන්න පුළුවන් විශාලම කුලකය මොකද්ද? සරුවත්‍ර කුලකය. ඒක දක්වන සංකේතයක් තියෙනවා මෙන්න මේක. සරුවත්‍ර කුලකය. දැකලා ඇති ඔයගොල්ලෝ. එහෙනම් සරුවත්‍ර කුලකය ගැන පොඩි විස්තරයක් ලියාගන්නකො. ලියාගන්න. කුලක කිහිපයක්ම ඇතුළත් කළ හැකි විශාල කුලකය සරුවත්‍ර කුලකයේ වෙයි. මෙය මේක ලියන්න. සංකේතයෙන් දක්වයි. මෙය සංකේතයෙන් දක්වයි. පොඩි හැඳින්වීමක් කරන්න. ඒ වල මම ලියනවා ඉරට්ටේ සංඛ්‍යා කුලකය. B වල මම ලියනවා ඔත්තේ සංඛ්‍යා කුලකය. C වල මම ලියනවා ප්‍රථමක සංඛ්‍යා කුලකය. එහෙනම් මේක ඇතුළ මේ ඔක්කොම ඇතුළත් වෙන සර්වත්‍ර කුලකය මොකද්ද? එම නිසා මොකද්ද මේකේ සර්වත්‍ර කුලකය? මේ කුලක ඔක්කොම ඇතුළත් ලොකුම කුලකය මොකද්ද? සියලුම සංඛ්‍යා කුලකය. සියලුම සංඛ්‍යා කුලකය. මේ සර්වත්‍ර කුලකය ගැන අවබෝධයක් ලබා ගන්න මේක ලියා ගන්න උදාහරණයක් වශයෙන් A ඉරට්ටේ සංඛ්‍යා කුලකය. B ඔත්තේ සංඛ්‍යා කුලකය.
C ප්‍රථමක සංඛ්‍යා කුලකය සංග්‍රහ වරන් ඊට කුලකය කියන එක ලියන්න ඕනේ නැහැ. නම් සර්වත්ව කුලකය මොකද්ද? සීලම සංඛ්‍යා කුලකය. right? දැන් මූලික සිද්ධාන්ත කීපයක් දැන් මම මතක් කරා ඔයගලන්ට. අපි අර ටියුට් එක කරන්න කලින් මේ මූලික නීති ටික සිද්ධාන්ත ටික ළමයි දැනගන්න ඕනේ. සමහරක 8 ඒවා, සමහරක ඒවා 7 ඒවා, සමහරක ඒවා 9. right? එහෙනම් අපි පොඩ්ඩක් තියෙන ඒ ටික කරමු අපි. අනුමාත්‍රකාවක් ලියාගන්න කුලක කර්ම. කුලක කර්ම. ඕගොල්ලන්ට ඉගෙන ගන්න කුලක කර්ම තුනක් තියෙනවා. කුලක කර්ම. එකක් කුලක ඡේදන. ඊළඟට කුලක මේල්. ඊළඟට කුලක අනු පූරකය. අපි මේවා පිළිබඳව වෙන වෙනම ඉගෙන ගමු. කුලක ඡේදනය, කුලක මේලය, කුලක අනු පූරකය. අපි මේවා පිළිබඳව වෙන වෙනම ලියා ගමු. ඉස්සරහ ලියා ගන්න විස්තර දැනගන්න එපා. කුලක ඡේදනය. මම P වල ලියනවා කුලකයක් ගායනු, මයනු, නයනු. මේ මොකද්ද? ගමන යන වචනේ අකුරු කුලකය. Q වල මම ලියනවා මයනු, නයනු, හයනු, රයනු. මොකද මේ මනහර යන වචනේ අකුරු කුලකය. ඡේදනය කියන්නේ මේ දෙකේම පොදු අවයව. දෙකටම අයිති නේද මයන්‍ය? දෙකටම අයිති නේද නයන්‍ය? එහෙනම් මේ දෙකේ ඡේදනය P සහ Q වල ඡේදනය අපි පෙන්වන්න කරන්නේ මෙන්න මේ සංකේතය. P ඡේදන Q කියන්නේ මේ දෙකට පොදු අවයව මොකද්ද? මයනු, නයනු. මේක තමයි එතකොට මේ කුලක දෙකේ ඡේදනය. පොදු අවයව සහිත කුලකයේ තමයි ඡේදන කුලකය කියන්නේ. ඡේදනය දක්වන්නේ මෙන්න මේ සංකේතය. එහෙනම් මේක ලියා ගන්න කලින් මම මේ දොනේ මම මේ නෝට් එක ලියා ගන්න. කුලක කිහිපයකට අයත් පොදු අවයව සහිත කුලකය පොදු අවයව සහිත කුලකය ඡේදන කුලකය නම් වේ. ඡේදන කුලකය නම් වේ. කුලක ඡේදනය මේක ලියා ගන්න. සංකේතයෙන් දක්වයි. සංකේතයෙන් දක්වයි. කුලක ඡේදනය සංකේතයෙන් දක්වයි. පටල ගන්න එපා. අර උපකුලකයේ කියන එක මේකනේ. මේකේම නෙවෙයි ඈ. මෙන්න කුලක ඡේදනය සංකේතයෙන් දක්වයි. එතකොට P වලයි Q වලයි තියෙන ඡේදන කුලකයේ තමයි මම මේ දීලා තියෙන්නේ. මෙන්න මේක උදාහරණයක් වශයෙන් ලියා ගන්නකො. උදාහරණයක් වශයෙන් මෙන්න මේ ටික ලියා ගන්න. කුලක ඡේදන. අපිට තව කරන්න අභ්‍යාස තියෙනවා. ඒ තමයි වැඩි උදාහරණ දෙන්නේ නැහැ. මම එක උදාහරණයක් කරන්නේ. ඊළඟ කුලක කර්මය ලියා ගන්න කුලක මේලේ. කුලක මේලේ.
බලන්න A වල තියෙනවා 1 2 3. B වල තියෙනවා 2 3 4. මොකද ඡේදනය 2 3නේ. මේලය කියන්නේ මේ දෙකේම තියෙන සියල්ලම. A මේලේ B කියන්නේ A වලයි B වලයි තියෙන සියල්ලම. අපි සියල්ලකටම කියන්නේ යූනියන් එකක් කියලානේ. දැන් යූනියන් එකක් කියන්නේ සමූහයක්. එහෙනම් A මේලේ B කියන්නේ මේලය හරියට මාලය වගේ. මෙන්න බලන්න මේලය දක්වන්නේ මාලයක් වගේ. ඒ හින්දා මේලය දක්වන්නේ මේ සංකේතයෙන්. A මේලේ B කියන්නේ A වලයි B වලයි තියෙන අවයව සියල්ලම නිසා 1 2 3 4 කියලා ලියනවා. පොදුවේ වනේ වෙන්නේ ඔක්කොම. එහෙනම් A මේලේ B කියන්නේ මෙන්න මේ ගැන විස්තරයක් ලියා ගන්නකො. කුලක මේලය ගැන විස්තරයක් ලියා ගන්න. අංක 2. කුලක කීපයකට අයත් සියලුම අවයව ඇතුළත් කුලකය කුලක මේලයේ නම් වේ. කුලක මේලයේ නම් වේ. කුලක මේලය මේක ලියගන්න. සංකේතයෙන් දක්වන්න. ඡේදනය කියන්නේ පොදු අවයව, මේලය කියන්නේ සියලුම අවයව. එහෙනම් අපි කුලක මේලය සඳහා මෙන්න මේ උදාහරණ ලියා ගන්න. මේලය හඳුනා ගැනීම සඳහා මේ උදාහරණ ලියා ගන්න. right? එහෙනම් කුලක කර්මවල ඊළඟ එක ලියා ගන්න අංක 3 කුලක අනුපූරකේ. කුලක අනුපූරකේ. ඒ අනුපූරකේ කියන්නේ මොකක්ද කියලා හඳුනගන්න. දැන් බලන්න සාරවත්ව කුලකයක තියෙනවා මෙන්න මේ අවයව. ගොඩක් විස්තර ලියන්න පුළුවන්. මම මේ සරලවම මේ සංඛ්‍යා වලින් තමයි මම උගන්වන්නේ. හරිද? මේ සාරවත්ව කුලකයේ ඇතුලේ තියෙනවා P කියලා කුලකයක්. ඒකේ තියෙන්නේ 2යි 3යි. P කුලකයේ තියෙන්නේ නම් මේ සාරවත්ව කුලකයේ තුලනේ. P වල අනුපූරකයේ කියන්නේ P හැර සාරවත්ව කුලකයේ තියෙන ඉතිරි අවයව සහිත කුලකය. අපි අනුපූරකය දක්වන්නේ මෙන්න මේ සංකේතයෙන් P'. එනම් P වල අනුපූරකය කියන්නේ සාරවත්ව කුලකයේ P වල අවයව හැර ඉතුරු ටික. P වල තියෙන 2යි 3යි සාරවත්ව කුලකයේ 2යි 3යි හැර ඉතුරු ඒවා මොනවද? 1යි 4යි 5යි. එනම් P' කියන්නේ P වල අනුපූරකය කියන එකයි. ඒක ලියන්නේ අපි P වල තියෙන අවයව හැර සාරවත්ව කුලකයේ ඉතුරු ඒවා මොනවද? 1යි 4යි 5යි. මෙන්න මේ P කුලකයේ අනුපූරකය දක්වන විදිහ. එහෙනම් කුලක අනුපූරක ගැන විස්තරයක් ලියා ගන්නකො. ලියා ගන්න කිසියම් කුලකයක් හැර එම කුලකය අයත් සරුවත්‍ර කුලකේ ඉතිරි අවයව ඇතුළත් කුලකය පළමු කුලකේ අනුපූරකයේ වේ.
x නැමැති කුලකයේ අනුපූරකය x අකුර දාන්න x නැමැති කුලකයේ අනුපූරකය මේක ලියන්න x dash වලින් දක්වයි x කුලකයේ අනුපූරකය මෙව දක්වනවා කියන්නේ x dash වලින් දක්වයි එහෙනම් කුලකයේ අනුපූරකයේ පිළිබඳ අවබෝධයක් ලබා ගන්න මෙන්න මේක ලියා ගන්නකො කුලක කර්ම තුන ඉවරයි එතකොට මෙන්න මේක ලියා ගන්න සාරවත් කුලකයේ 1 2 3 4 5 කියන අවයව තියෙනවා ඒකට අයිති කුලකයක් තියෙනවා p කියලා 2 3 කියන අවයව නැත්නම් 23 යන සංඛ්‍යාව තිලක්කම් කියන එකනේ p වල අනුපූරකය කියන්නේ p වල අවයව හැර සාරවත් කුලකයේ අයත් ඉතිරි අවයව p dash 1 4 5 මේ ලියුවේ අපි p වල අනුපූරකය p dash තවත් මේවා පැහැදිලි කරලා ලියමු එතකොට අපි කුලක වර්ග ඉගෙන ගත්තා කුලක නිරූපණ කරන ආකාරය ඉගෙන ගත්තා කුලක කර්ම ඉගෙන ගත්තා එතන කුඩා කොටසක් අපි කරලා අදට අපි මේක නවත්තුමු මේ කුලක කර්ම වෙන රූපයක දක්වන්න දැනගන්න ඕනේ ලියාගන්න අනුමාත්‍රකාවක් කුලක කර්ම වෙන රූපයක දැක්වීම කුලක කර්ම වෙන රූපවල කුලක කර්ම වෙන රූපවල දැක්වීම කුලක කර්ම වෙන රූපවල දැක්වීම අංක 1 කුලක ඡේදනය අපි ඉස්සලා කුලක ටික ලියලානේ ගත්තේ දැන් අපි වෙන රූපවල කුලක කර්ම දක්වන්න යන්නේ දැන් කුලක ඡේදනයේ වෙන රූපයක දක්වන්නේ මෙන්න මේ විදිහට මම බලගන්න ඡේදනය කියන්නේ පොදු අවයවනේ මෙන්න p කුලකය මෙන්න q කුලකය මේ දෙකේ ඡේදනය කොයි තියෙන්නේ මොකද ඡේදනය කියන්නේ පොදු අවයවනේ අපි ඉස්සෙල්ලා ඡේදන කුලකේ ලියුවට දැන් වෙන රූපයක ඡේදන කුලකේ දක්වන්න යන්නේ එතකොට මේ තමයි සාරවත්‍ර කුලකය ඒ තුල තියෙන කුලක දෙකක් තියෙනවා p වලටයි q වලටයි දෙකටම පොදු අවයව තියෙන්නේ මෙතනනේ මේක තමයි ඡේදනය දක්වන තැන මේ තමයි p ඡේදන q කියන ඡේදන කුලකය වෙන රූපයක දක්වන විදිහ. මෙන්න මේක අඳගන්න. කුලක ඡේදනය වෙන රූපයක දක්වන විදිහ. ඡේදනය අමතක කරන්න එපා සංකේත පටල ගන්න එපා. කුලක කර්ම වලින් පළවෙනි එක තමයි කුලක ඡේදනය. ඒක වෙන රූපයක දක්වන්නේ මේ විදිහට. right ඊළඟ කුලක කර්මය බලමු අංක 2 මොකක්ද අංක 2 කුලක මේලේ බලමු කුලක මේලේ වෙන රූපයක කොහොමද දක්වන්නේ කියලා කුලක මේලේ දන්නවනේ මොකද මේලේ කියන්නේ කියලා මොකද මේලේ කියන්නේ සියල්ලම මේලේ කියන්නේ කුලක වල තියෙන අවයව සියල්ලම ඇතුළත් කුලකේ p වලයි q වලයි තියෙන මේලේ කියන්නේ මේ දෙකේම තියෙන සියල්ලම එහෙනම් p සහ q කියන ඔක්කොම පාඩ කරන්න ඕනේ. මම මේ දැක්වේ p මේලයේ q. ඡේදනය කියන්නේ මැද පොදු දේ, මේලය කියන්නේ සියල්ලම. යූනියන් මේලය මාලයක් වගේ දක්වන්නේ හින්දා මෙහෙම කළේ. ඔන්න කුලක මේලය දක්වපු විදිය. right එහෙනම් අපි ඊළඟේ බලමු අන්තිම එක කුලක අනුපූරකය කියන එකත් වෙන රූපයක දක්වන විදිය. අංක 3 කුලක අනුපූරකය. මේක වෙන රූපයක දක්වන්නේ කොහොමද කියලා බලමු. කුලක අනුපූරකය මේක වෙන රූපයක දක්වන්නේ කොහොමද කියලා බලමු. මොකද අනුපූරකය කියන්නේ? එම කුලකයේ හැර සාරවත් කුලක ඉතිරි අවයව කියලා මම කිව්වනේ. දැන් බලන්න පොඩ්ඩක්. මෙතන තියෙනවා p කියලා කුලකයක් සාරවත් කුලකයක්. සාමාන්‍ය සාරවත් කුලකයක් පෙන්වු කරන්නේ ඍජු කෝණාශ්‍රයකින් ඒ තුල වෙන වෙනත් කුලක මේ වගේ සංවෘත රූප වලින් දක්වන්න ඕනේ. රවුමක් මන්දින්න කියලා නීතියක් නෑ.
මේ P කුලකයේ අනුපූරකය කියන්නේ P dash නේ. කොහොමද P වල අනුපූරකය පෙන්වන්නේ? P කුලකේ හැර සර්වත් කුලකේ ඉතිරි අවයව සහිත කුලකයේ දක්වන්නේ P පාට කරන්නේ නැහැ. ඉතිරි ටිකනේ. කුලකේ ලියන්න කිව්වොත් ලියනවා, නිරූපණය කරන්න කිව්වොත් මෙන්න මේ වගේ අඳුර කරනවා. මේකට හුඟක් සමාන්තර ඒකයිම අඳින්න ඕනේ නැහැ. වැඩි කාලයක් නාස්ති කරන්නේ නැහැ. ලකුණක් දෙකක් වගේ ලැබෙන ප්‍රශ්නයක් නේ මේ වගේ එකක් ආවොත්. ඒ නිසා නැත්නම් ඉරි ටික ගන්න වැරදිලා හරි එක ඉරක් අස්සට આવොත් එක පාට වුණා වගේ නේද? ඉරි ගන්න එපා. මේ තමයි කුලක අනුපූරකයක් වෙන රූපයක දක්වන විදිය. එතකොට අපි මේ කුලක පිළිබඳ නීති සියල්ලමයි කුලක කර්ම ලියන විදියයි වෙන රූපයක දක්වන විදියයි ඉගෙන ගත්තා. දැන් මේ සියල්ලම අසුරින් අපි තවත් මොහොතකදී හමු වෙනවා. එහෙනම් මේක නැවත බලන්න ආපහු බලලා තේරුම් ගන්න දෙපාරක් තුන් පාරක් වුණත් බලන්න පුළුවන්. අපි දැන් ටියුට් එකක් කරනකොට මේ පාඩම් සියල්ලම ආයෙත් අතුලත් වෙනවා. එහෙනම් අපි අදට නවතිමු. අයබෝවන්.